හරි එහෙනම් සිංහතුන් පන්ති සමාදන්වන්ට নমස්කාරය කියන්නකෝ. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආන්දන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං තත්වා අප්පමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. හොඳයි මේ ශ්‍රද්ධා සම්පන්න කාරුණික තුන්වතුන් හැම දෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ සූත්‍රා බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බුදක් ශ්‍රවණය කරන්ට. ඉතින් මුලින්ම මතක් කරනවා අද මේ දෙන්නලා දෙන්න හදන කරුණු ටික ගොඩාක්ම වටිනවා. ඉතින් ඒ නිසා ඉතාමත්ම වමනාව
ඉතාමත්ම ඕනෑකම් මේ කියන්නේ මොකක්ද කියන කුතුහලයේ අදහස ඇතුව දෙයට ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. මොකද හිත එහාට මෙහාට ගියොත් මේ කතා කරන ටිකේ අර්ථය තේරුම් ගන්නට අපහසුයි. අපි මතක් කළොත් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන අකුරු 8කින් යුක්ත වචන 3ක් ලෝකෙට පැහැදිලි කළ දෙන්න කියලා පෙන්නනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ලෝකෙට හැමදාම වැහිලා තියෙනවා. ලෝකේ වහගෙන තියෙනවා. මේ ලෝකෙට පේන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනොත් මේ ත්‍රිලක්ෂණීය ලෝකේ කවුරුවත් දන්නේම නැහැ. අපි ඒක මෙහිම කතා කළොත් අපි ඉපදෙන්නේම මේ අපි ඉන්නවා මේ මමත් සත්වයේ තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින් තමයි අපි ඉපදෙන්නේ. තව සත්වයේ පුද්ගලයෝ ආත්මයන් ඉන්නවා කියන තැනකින් තමයි ජීවත් වෙන්නේ. තව සත්වයේ පුද්ගලයෝ ආත්මයන් ඉන්නවා කියන හැඟීම් ඇතුවම කටයුතු කරලා ඒ පුද්ගල භාවය තුල ඇති කරගත්තා වූ කර්මානුරූපව අපි මේ යන්නේ පුද්ගල භාවය තුල. ඒ පුද්ගල භාවය කියලා කියන්නේ ආත්මයි. ලෝකයේ කියන පැත්තෙන් ගත්තාම නිට්ටයයි සැපයි ආත්මයි කියන මට්ටමක් තමයි තියෙන්නේ. නිට්ටයයි සැපයි ආත්මයි කියන මට්ටමකම ඉපදිලා ඒ මට්ටමකම ජීවත් වෙලා ඒ නිත්‍ය වූ සැප වූ ආත්ම දේවල් ඇසුරු කරගෙන කුසල කුසල කර්ම රැස් කරගෙන නිත්‍යයි සැපයි ආත්මයි කියන මට්ටම තුල ඉඳගෙනම මරලා යන. ඒබඳු ලෝකයට හැමදාම හැංගිලා තියෙනවා පෙන්නේ නැහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණ. අපි අද මේ කතා කරන්නේ අන්නේ ත්‍රිලක්ෂණයේ වැහුනේ කොහොමද වැහිලා තියෙන්නේ කොහොමද ඒක විවර කරගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්නේ. ඒ වගේම රෝහිතස්ස සූත්‍රය වගේ සූත්‍රවලදී ලෝක සමුදය වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝකයක් ලෝක ඇතිවීම නැතිවීම ගම්බයක් වම ශරීරයෙන්ම පනවමු කියලා. එතකොට ඒ ලෝකය අපි තුලින්ම දකින්නේ සමන් තුලින්ම හටගත්තේ කොහොමද කියන කාරණාවත් ඒ තුලින් විවර වෙනවා. ඒකම චතුරාර්ය සත්‍ය අපිට පෙනෙනවා. අපි ඒ කාරණාව පොඩ්ඩක් බලමු. අපි ඉස්සෙල්ලා දුක්ඛ සත්‍යෙන් පටන් ගනිමු. මුදට බලන්න දුක්ඛ සත්‍ය කියනකොට අපිට මේ සත්ව පුද්ගල භාවය නිසා ලෙඩ වෙනවා මාළු වෙනවා මරණයටපත් වෙනවා ප්‍රිය පුද්ගලයෝ දෙමව්පිය සහෝදර ආදී ප්‍රියයන්ගෙන් දෙන්නේ දුක අප්‍රිය පුද්ගලයන් ලැබීමේ දුක බලාපොරොත්තු වෙන කැමති දේවල් නොලැබීමේ දුක ආදී යම්තා දුකක් බුදුරජාණන් කියනම් මේ සියලු දුක් සුඛ බුදුරජාණන් වහන්සේ පෙන්නලා මේ දුකට හේතුව තණ්හාව කියලා කියනවා. තමන්ගේ පැත්තෙන් තණ්හාව නැමැති කෙලෙසෙන් හටගත්තේ කියලා කියනවා. තණ්හාව නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි කියලා පෙන්නනවා. ඒ කාරණාව අපි පොඩ්ඩක් ගැඹුරකට යන්නේ නැතුව නිකන් සරල මට්ටමින් ගත්තොත් සරල මට්ටමින් ගත්තාම
තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ කාරණා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද සිද්ධියේදී ඒක අවිද්‍යා කර්මයට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මේ මෞකසද බීජකල්ලේට දැසගෙන කයක් අවිඥානික කරලා ආයතන ටික ඇහැ කන දිව නාසය ශරීරයෙන් මේ ටික හැදෙනවා හදාගන්න. ඊට පස්සේ සවිඥානික ඇහැට රූප කනට ශබ්ද නාසයට ගන්ධ ආදී බාහිර අරමුණු ස්පර්ශ වෙනවා සම්බන්ධ වෙනවා. එතකොට ඒ පේන ඒ රූප ශබ්ද ගැටෙනකොට හිත ඊට අනුගතව ඉපදිලා චක්කු විඥාන සෝත විඥාන වල හිත ඊට අනුගතව ඉපදිලා ස්පර්ශිනික වේදනා සංඥා පහළ වෙනවා කියලා කියන්නේ පේනවා කියන තැනක නාම රූප දෙකක්. ඒ කියන්නේ ඔන්න අපිට රූපයක් පේනවා. ශබ්දයක් ඇහෙනවා. ගන්ධ සුවඳ දැනෙනවා. ඔන්න මේ පෙනෙන රූපය, පෙනෙන ශබ්දය, පෙනෙන ගන්ධය කියන ටිකට කියනවා පංච උපාදාන ස්කන්ධයක් කියලා. ස්කන්ධ ටික. හැබැයි ওই ස්කන්ධ ටිකට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්කන්ධයන්ගේ ලක්ෂණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. ඊට පස්සේ මේ සංහා උපාදාන භව කියන කෙලෙස්ය කියන්නේ හොඳට මතක තබා ගන්න රූපයක් පේනකොට ශබ්දයක් ඇහෙනකොට කෙනාගේ මනස පැත්තෙන් මේ සංහා උපාදාන භව කියන කෙලෙස්යෙන් සම්පූර්ණ පෙනෙන ස්කන්ධ ටික නිත්‍යයි සැපයි ආත්මයි කරන්නේ. අපි කෙටියෙන් ගත්තාම ඇහැට පේන්නේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක්. මේ තණ්හාවෙන් කරන්නේ මොකක්ද? රූපය ආත්ම කරන්නේ. තණ්හා උපාදාන කෙලෙසෙන් මොකද කරන්නේ? රූපය ආත්මයක් හැටියට, සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට පෙන්වනවා. ඊට පස්සේ දැන් මේ සත්ව පුද්ගල භාවයක් අපිට හම්බ වෙනවා. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ රූපය පේන රූපේ ඇහෙන ශබ්දය පුද්ගලයේ සත්‍ය ආත්මයක් කරලා පෙන්වන්නේ සමංගාවම තියෙන සංහාව නිසා නේද කියලා අපි දන්නේ. මේ සංහාව නැති කරනවා කියලා කියන්නේ රූපේ ආත්ම විදිහට පෙනෙන ගතිය නැතිය. එහෙම වුණොත් මේ පුද්ගල භාවය නිසා දුක හිතින්නේ නැහැ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ රූපයේ පුද්ගලයේ හැටියට පෙනෙන කෙලෙසේ දෙවන්න තියෙන මඟ කියලා දන්නේ. දන්නේ නැති වෙනකොට අපි කපපු වලේ අපිම වැටෙනවා. ඉන්න පුද්ගලයේ හිතපු පුද්ගලයේ හම්බ වෙනවා වගේ තැනකින් තමයි අපි අසුරු කරන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියන්නේ ඉන්න කෙනෙක්ව ඉන්න සත්‍යයක හිතපු සත්‍යයක දකින්න මට්ටම. හොඳට බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන ගොඩාක් ගැඹුරට නෙමෙයි රූපය ආත්ම විද්‍යට පෙන්වනකම තියෙන්නේ සංහා උපාදාන භව කියන කෙලෙසෙන් පෙන්වන. රූපය ආත්ම කොට Tamante පේන්නේ
රූපේ ආත්ම නිසා නෙමෙයි. රූපේ අනාත්මයි. අනාත්ම රූපයක් ඇස් ඉදිරිපිටට එනවා. සංහා උපාදාන කියන කෙලෙසෙන් කරන්නේ ඒ රූපය ආත්ම විදිහට පෙන්වන. එතකොට සත්වපුද්ගල භාවයේ දුකක් එනවා නම් දුකක් විඳිනවා නම් මේ සත්වපුද්ගල භාවයේ තුල දුකක් විඳිනකොට ඒ දුක හේතුව මේ සංහවයි කියලා කියන්නේ මේ ස්කන්ධ ටික සත්‍යෙක් පුද්ගලයෙක් කියලා පෙන්නන තම කරන්නේ තණ්හාවෙන් නිසා. ඔකට අපි වෙනද කතා කරපු උපමාවම පොඩ්ඩක් බලමු. බලන්න ටීවී එකක තියෙන රූපය දිහා හොඳට බැලුවොත් අපි දන්නවා ඒ රූපේ යථාර්ථයේ සත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක්. හැබැයි ඒ රූපය දකින්නකොට අපි ගාව තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස්ෙන් මොකද කරන්නේ? ඒ රූපය ආත්ම කරලා පෙන්වන්නේ. රූපේ අපිට ටීවී එක ඇතුලේ පුද්ගලයන්ගේ කතා චරිත, සත්‍යයන්ගේ කතා චරිත බලලා පුද්ගලයෝ දිහා පුද්ගලයෝ කරන කියන දේක් බලලා සත්‍ය දුක් විඳින්න පුළුවන්. මොකද ඇස් ඉදිරිය පිටට එන රූපේ පුද්ගලයෙක් කරලා පෙන්වනකම මේ තණ්හාවේ ගතිය. කනට ඇහෙන ශබ්දේ සත්‍යයේ ශබ්දයක් කරලා පෙන්වන එක තණ්හාවේ ගතිය. නාසයට දැනෙන ගන්ධයේ සත්වයේ ගන්ධයක්, සත්වයේ රසයක්, සත්වයේ ස්පර්ශයක්, සත්වයේ කරනවා කියලා පෙන්වන එක මේ තණ්හාවේ ගතිය. එතකොට මහා ගැඹුරු දෙයක් නෙවෙයි, සරල කාරණාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූපේ සත්‍යයක් හැටියට පෙනෙන්නේ තණ්හා උපාදාන කියන තමන්ගේ කෙලෙසය නිසයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හොඳට බලන්ත පින්වතුන් පොඩ්ඩක් ඇරලා ටීවී එකේ අපිට පුද්ගලයෙක් පේන්නේ පුද්ගලයෙක් ඉන්න හින්දාද නැත්නම් අපි ගාව තියෙන කෙලෙසයකින් පුද්ගලයෙක් කළාද කියලා හොඳට බැලුවොත් අපිට පේනවා ඒ රූපේ පුද්ගලයෙක් නෙමෙයි, ඒ රූපය අපි ගාව තියෙන කෙලෙසයටයි පුද්ගලයෙක් කළේ කියලා. ඒ සිද්ධියම ආදේශ කරන් ඔබ ඉදිරියේ ඉන්න නැත්නම් අපිට හම්බ වෙන රූපවලට ඒ රූප ටික පුද්ගලයෙක් හින්දා නෙමෙයි, ඇස් ඉදිරි පිටට එන වස්තුවක් ආත්ම කරලා ගන්න, කන ඉදිරි පිටට එන සද්දයක් ආත්ම කරලා ගන්න කෙලෙස් කෘත්‍ය කරනවා මේ තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික. එතකොට හොඳට බලන්ද තමන්ගේ පැත්තෙන් මේ තණ්හා උපාදාන කියන කෙලෙසය ස්කන්ධ ටික මත පතිත කළා සත්ත්ව පුද්ගල භාවයක් හැදුවාම දැන් රූප පැත්තේ සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වගේ පේනවා. අපි මේ ධර්මයේ දන්නේ නැත්නම් අහලා නැත්නම් ඉගෙන ගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් නැත්නම් ලෝකෙ පහළ වුණේ. ඉබේමයි කෙලෙසකින් මේ කෙනෙක් නැහෙන දේ පුද්ගල භාවයක් ඇති කරුවා කියලා දන්නේ නැති වුනහම ගන්නන්න කෙනෙක් නැති වුනහම පුද්ගලයෙක් ඉන්න හින්දා මේ පුද්ගලයෙක් හම්බ වෙන්නේ කියලා හිතන්නේ රැවටෙන. ඉතින් මට මෙතෙන්දී සරලව කියලා දෙන්න තියෙන මහා ගුඩාක් ගැඹුරු සිද්ධියක් නෙමෙයි මේ කියන්නේ. ඇස් ඉදිරි පිටට පහළ වෙන රූපය අනාත්මමයි.
ඒ පේන රූපේ ආත්ම කරන පුද්ගලයේ කරන සත්‍යය කියලා පෙන්වන කම තියෙන තණ්හා උපාදාන භව කියන කෙලෙසටයි කියලා පෙන්වනවා. ඒ කෙලෙසෙන් බැලුවාම කෙලෙසට හසු වුණාම ඒක මේ ස්කන්ධ ටිකට කියන්නේ උපාදානයේ හිතයි කියලා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික උපදිනකොට අපිට සත්‍ය පුද්ගලෙක් කියලා පේනවා. සත්‍ය පුද්ගල භාවය දුක එනවා. දැන් අර ටීවී එකේ වගේ සත්‍යයක් ඉන්න හින්දා සත්‍යයක් කියලා පෙනිලා නෙමෙයි තියෙන්නේ. තමන්ගේ පැත්තෙන් ටීවී එකේ තියෙන රූපේ සත්‍යයක් කරන කම තිබිලා තියෙන්නේ තමන්ගේ පැත්තෙන් මිසක අපි තමන්ගේ පැත්තෙන් කෙලෙසකින් මේ තේන රූප පුද්ගලයේ කළා තියෙන්නේ නේද කියන එක දන්නේ නැති වුනහම ටීවී එක පැත්තෙන් පුද්ගලයේ දැකලා සැප දුක් විඳිනවා. අර පුද්ගලයාගේ නපුරුකම බලන්නකො අර පුද්ගලයා වැටුණ හැටි බලන්නකො කියලා කතා කරනවා. ඒ විදිහටම ඒ පෙනෙන තැනයි මේ සැබෑ ලෝකේ කියන තැනයි පෙනෙන තැනක තියෙන කතාව එකමයි. එතකොට ඇස් ඉදිරි පිටේ ටීවී එකේ වගේ රූපයක් කන ඉදිරි පිටේ ටීවී එකේ වගේ ශබ්දයක් හම්බ වෙනකොට තමන්ගාව තියෙන පැත්තේ තණ්හා උපාදාන කියන කෙලෙසෙන් කරන්නේ ඒක ආත්ම කළ පෙන්නන අපේම මානසික ඡායාව නේද ස්කන්ධ ටික මත පතිත වෙලා තියෙන්නේ කියලා අපි දන්නේ. අපි ගාවම තියෙන කෙලෙසයක මේක ආත්ම කළා මේ රූපේ පෙන්නනව නේද කියන එක දන්නේ. ඉගෙනගෙනත් ඊට පස්සේ ඉන්න කෙනෙක්ව තියෙන හිතපු බුද්ධලේක ඇසුරු කරන විදිහට හිත මෙහෙවනවා. ඔක තමයි අපිට වෙලා තියෙන දේ. ඒකයි බුදුරජාණන් වහන්සේ සමන් තුලින් දුක හදාගත්ත ලෝකේ හදාගත්ත කියලා දකින්න කියලා පෙන්නනවා. දැන් හොඳට බලන්න බාහිර රූපෙ පැත්තේ අතීතයේ තිබුණු රූපයක් තිබුණා නම් වර්තමානයේ තියෙන රූපයක් තියෙනවා නම් අනාගතයේ හම්බ වෙන රූපයක් තියෙනවා නම් ඒ රූප ඔක්කොම අනාත්මයි. හැබැයි තමන්ගේ ඇස් ඉදිරි පිටට එනකොට තණ්හාවේ ඡායාව එක මත වැටෙනවා. හම්බ වෙන්නේ අපිට ඒ රූප පුද්ගලයක ආත්මයිවත්. එතකොට අතීතයේදී මේක පෙරත් පුද්ගලය සත්‍යය අපිට හම්බ වෙලා තියෙනවා. ඒ පෙනෙන ඇහෙන ස්කන්ධ ටිකට අපේ මනසේ තණ්හාවේ ඡායාව වැටිලා. දැනුත් අපිට පුද්ගලය සත්‍යය පේනවා. ඒ රූපයක් පෙනෙනකොට ඇහෙනකොට තණ්හා උපාදාන කියන මානසික ඡායාව වැටෙනවා. අනාගතයටත් අපිට පුද්ගලයෝ පෙනේ මේ කෙලෙසේ තිබුණා. ওই තණ්හා උපාදාන කියන කෙලෙස් එහෙම නැති වුණු ටීවී එහෙම වැඩක් නැතිව. ටීවී එහෙම වටිනාකමක් හම්බ වෙයි රූප බලන්න පුළුවන් ඊ අපිට තණ්හා උපාදාන කියන කෙලෙසේ තියෙන. ඒ වගේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසේ තියෙනකම් මේ ලෝකයක් හම්බ වෙයි. මේ ලෝකේ වටින් නැති වෙයි. මේ ලෝකේ අරමුණු නැති වෙයි අපිට මේ කෙලෙසේ නැති වුණා. හොඳට බලන්න හැමදාම රූප ටික ආත්ම කරලා පෙන්නනකම Tamange පැත්තේ නම් තියෙන්නේ. සත්‍යයේ පුද්ගලික රූපයක් අතීතෙත් තිබිලා තියෙනවද දැන් තිබිලා තියෙනවද අනාගතෙත් තියෙද කියලා බලන්න. සම්පූර්ණ ලෝකේ ශුන්‍යතාවයක් හම්බ වෙන හැටි බලන්න. අපි ඕකට නිකන් මේක මට තේරෙන විදිහට දල වශයෙන් අපි උපමාවක් කියමු.
අපේ ඔළුවේ පැලඳගෙන ඉන්නවා අපි ලයිට් එකක්. හැබැයි මේ ලයිට් එක රතු පාටයි. අපි ඉපදෙනකොටම නරලේ මේ රතු පාට හයි ලයිට් එක හයි කළාම තමයි ඉපදෙන්නේ. ඒකේ ඒ ලයිට් එකෙන් තමන්ගේ ශරීරය බැලුවාම තමන් සත්‍වික වගේ තමයි පේන්නේ. රතු පාට තමයි පේන්නේ. ඇස් ඉදිරියට මොන රූපයක් හම්බුණත් ඒ රතු පාට ලයිට් එකෙන් තමයි පේන්නේ. සද්දයක් ඇහුණත් ඒ රතු පාට එළිය තමයි වැටෙන්නේ. කියන්නකෝ දැන් ඔන්න රතු පාට සමුණුත් රතු පාටයි අනිත් තැනින් හැම රූපයක්මයි රතු පාටයි කියන තැනින්ම දැන් ඉපදිලා. රතු පාටයි කියන තැනින්ම ජීවත්. රතු පාටයි කියන තැනින්ම කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා අපි කියමුකෝ රූපේ සුදු පාටයි. ඇයි කියලා තව පැත්තකින් කියන්නේ. නිකම් මේක උපමාවක් මට තේරෙන විදිහ. කන බොන ආහාර පාන කියන්නේ සුදු පාට කියලා. කන බොන ආහාරයෙන් හැදුනහම ඒ ආහාරයෙන් හැදුණු රූපේ සුදු පාට වෙන්න ඕනේ නියමයි. සුදු පාට ආහාරයක් නිසා රතු පාට රූප හැදෙන්න බෑ. ඒ හින්දා මේ රූපය හැදිච්ච හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා නම් ඒ හේතුවත් ප්‍රත්‍යක් දිහා බැලුවම රූපේ සුදු පාටයි කියලා කියනවා. හැබැයි අපිට දැනෙලා තියෙන අත්දැකීම රතු පාට. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුදු පාට රූපය ස්පර්ශය නිසා පෙනෙනකොට ඇහෙනකොට ඒකට තමන් ගාව තියෙන රතු පාට ලයිට් එක දැකලා මේ රතු පාටට පෙනෙන්නේ. රූපේ රතු පාට නිසා නෙමෙයි රතු පාටට පෙනෙන්නේ. රූපේ සුදු පාටයි සුදු පාට රූපය තමන්ගේ ලයිට් එක වැටලා රතු පාටට පෙනෙන්නේ කියලා පෙන්වුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ තිබුණු රූපයක් තියෙනවා නම් දැන් තියෙන රූපයක් තියෙනවා නම් අනාගතයට පවතින රූපයක් තියෙනවා නම් මේ රූප ඔක්කොම සුදු පාටම තමයි. හැබැයි තමංගව ඔය රතු පාටට පෙන්න ලයිට් එක තියෙන තාක් ඒ ලයිට් වැටුනහම පේන්නේ රතු පාටයි. එතකොට රූපේ රතු පාට රූපයක් අපිට හම්බ වෙන්නේ අපේම ලයිට් එක වැටිලා හින්දා මිසක රූපේ රතු පාට හින්දා නෙමෙයි කියනවා වගේ. පොතට බලන්න තමන්ගේ සම්බන්ධතාවයකින් තොරව තමන්ගේ ලයිට් එකේ වැටුනේ නැති එළියේ තියෙන රතු පාට රූප සිහි කරන්න පුළුවන්ද කියලා අපිට එහෙම බෑ. අපි දන්නවනම් දැන් සිහි කරනවා නම් රතු පාට යමක් සිහි කරනවා නම් තමන්ගේ ලයිට් එකේදී වැටිලා හම්බ වෙච්ච රතු පාට දෙයක් සිහි කරන්න පුළුවන් මිසක ලයිට් එකේදී හම්බුනේ නැති දෙයක් සිහි කරන්න බෑ. ඒ වගේ රතු පාට ලයිට් එක වගේ තමයි සංහා උපාදාන භව කියන කෙලෙසෙන් පෙන්නපු ආත්ම සංඥාව. සුදු පාට වගේ තමයි අනාත්මයි කියන්නේ. කන බොන බත් පාන් කවුපි මුන්නට වගේ දේවල් බලන්ද අනාත්මයි සුදු පාටයි වගේ. අඹ ගහක දෙල් හැදෙන්නේ දෙල් ගහක අඹ හැදෙන්නේ නැහැ වගේ. අනාත්ම හේතුවක් නිසා ආත්ම ඵලයන් හටගන්නේ. කන බොන බත් පාන් කවුපි මුන්නට කියන ටික සත්පුද්ගල නොවන අනාත්මයි නම් ආහාරය අනාත්ම ආහාර පත්‍යෙන් හටගන්න මේ රූපය අනාත්මයි. එතකොට අනාත්මයි කියලා කියන්නේ තවත් හේතු ටිකක්. Taman කැමතිසේ පවතින්නේ වෙනස් වෙනවා විපරිණාම වෙනවා. එහෙනම්
මේ රූප ටික ආත්ම කරන ගතිය තිබිලා තියෙන තණ්හාව නිසායි කියලා පෙන්වනවා. ඒකයි දුකට හේතුව තණ්හාව කියලා පෙන්වනවා. අපි සත්පුද්ගල භාවයේ දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව රූප ආත්ම කළා පෙන්නපු මේ තණ්හාව කියලා පෙන්වනවා. තණ්හාව නැති කළොත් මේ දුක නැති වෙනවා. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මගයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මේ සම්මා දිට්ඨිය මුල් කරගෙන. දැන් ඔය ටික අපිට තේරුණත් හිත පිළිගන්නේ නැහැ. අහනකොට තේරෙනවා ඇත්ත තමයි. එහෙනම් මේ ජීවිතේ වගේ උපමාවක් කියනකොට පේනවා තේරෙනවා. ඇත්ත තමයි. Tamange කියන එහෙනම් කෙලෙසෙන් තමයි මේ උද්දල භාවය හදලා තියෙන්නේ. බාහිර පුද්ගලයෙක් ඉන්නේ හින්දා පුද්ගලයෙක් හැටියට පෙන්නලා තියනවා නෙමෙයි. පුද්ගල භාවයට පෙන්නන කෙලෙසෙන් ඉතයි පුද්ගලයෙක් පෙන්නලා තියෙන්නේ කියන එක තේරෙනවා. තේරුණාට මේ චතුරාර්ය සත්‍ය නොදන්නාකා මේ පුද්ගල භාවය නිසා එන දුකක් තියෙනවා නම් තණ්හාව නිසා මේ පුද්ගල භාවය හදලා හැදුවේ තණ්හාව නැති වුණොත් මේක නැති කරන්න පුළුවන් කියලා චතුරාර්ය සත්‍ය නොදන්නා කාලේ පුද්ගල භාවයට පෙනෙනකම හැදුනේ මෙහෙමයි කියනක නොදන්නා කාලේ නොදන්නා කම නිසා බාහිර ඉන්න පුද්ගලයෙක්ව අසුරු කරන විදිහට ඉන්න පුද්ගලයෙක් ගැන හිතන ආකාරයට හිතලා හුරුවක් කියනවා අපි. ඒ හුරුව දෙවිලා නැහැ. දැන් තමන්ගේ පැත්තේ කෙලෙසේ ඡායාව වැටලා තමයි එහෙනම් රූප රතු පාට කරලා තියන්නේ කියලා පේුණාට රතු පාට රූප සිහි කරපු අධ්‍යක්ෂයෙම ගෙදලා නැහැ. ඒ වගේ ආත්ම සංඥාවෙන් ලෝකයේ අසුරු කරපු හුරුව ගෙවිලා නැහැ. එතකොට ඒකට තියෙන දේ තමයි මේ සම්මා දිට්ඨියෙන් ලෝකය හැදුවේ දුක හැදුවේ තණ්හාව කියලා දැනගෙන සතිපට්ඨානේ වඩන. ඒ කියන්නේ දැන් හිතෙන් පෙන්නනවා ඉදිරියෙන් මේ පුද්ගලයෙක් කියලා පේනවා. තමන්ගේ ශරීරයත් මේ මමත් පුද්ගලයෙක් සත්‍යයක් කියලා පේනවා. ඒ වුණාට හිතේ තියෙන තණ්හා උපාදාන භව කියන කෙලෙසේ නැත්නම් තණ්හාව කියන කෙලෙසට නේද මේ පුද්ගල භාවය ආත්ම භාවය හදලා තියෙන්නේ කියලා හිතුවට පිළිගන්නේ නැහැ. කෙනෙක් ඉන්න හින්දාමයි කෙනෙක්. ඔන්න දැන් සතිපට්ඨානේ වඩන්නකො. එතකොට Tamanta හොඳට මේ දර්ශනය පිළිගන්නේ නැතුව රූපේ සත්‍යෙත් නැහැ කියලා නෙපෙන්නේ. දැන් හොඳට රූපෙ පැත්තෙන් පෙන්වන්න පොඩ්ඩක්. නෑ රූපය හැදිලා තියෙන කන බොන ආහාරයෙන්. මේ රූපේ තියෙන කෙස් ලොම් නිය දත් සම් මස් නහර කියලා මෙනෙහි කරගෙන යනකොට කයේ තියෙන ඔක්කොම ටික මෙනෙහි කරනකොට ඇත්ත තමයි. සත්පුද්ගල නොවන කොටස් ටිකක් තමයි මේ අන්තර්ගතයේ කයේ කියලා දකිනකොට ඔප්පු වෙලා පේන ඇත්ත තමයි එහෙනම්. කය ආත්ම කළා කියන්නේ හිතේ තියෙන කෙලෙසයකට තමයි කියන කොප්පුය. කයේ තියෙන කෙලෙසයකට තමයි කියන්නේ සතිපට්ඨානේ වඩන ගානේ ඔප්පුය. ඔන්න ආයෙත් බහැර පුද්ගලෙක් සිහි කරන්න පුළුවන්. සිහි කරන්න හදනකොටම තමන් පෙන්වව නැහැ. එහෙම බාහිර කෙනෙක්ව සිහි කරන එක වැරදි. එහෙම බාහිර පුද්ගලයෝ කවදාවත් හිතියක් නෙමෙයි ඉන්නවත් නෙමෙයි ඉන්නේද නැහැ. ඇස් ඉදිරි පිටට පහළ වෙන නැත්තම් මේ තණ්හාව නිසා හම්බ වෙන රූපය ආත්ම කරන ගැටිය මිසක තිබිලා තියෙන්නේ රූප පැත්තේ පුද්ගලයෙක් ඉඳලා නැහැ කියලා කිව්වට පිළිගන්න. එතකොට මොකද කරන්නේ? සතිපට්ඨාන වලට ඒ ඉන්න පුද්ගලයා කියන තැනක රූපේ හැදුන හැටි පෙන්නනවා. ආහාරයෙන් බත් පාන් කවුපින් මුන්නට සත්පුද්ගල නොවන ආහාරකින් හැදුනේ
ඒකේ තියෙන්නේ කෙස් විතරක් ගත්තොත් පුද්ගලෙක් වෙන්නේ ලොම් නිය දත් හම්මස්. මොකද මේ සතිපට්ඨානේ වඩන්නේ සම්මාදිට්ඨිය ඔප්පු කරගන්න. සම්මාදිට්ඨිය තමයි මේ අනුග්‍රහය දක්වලා. කෙස් ලොම් නිය දත් හම්මස් නහර කියලා එකින් එක බලනකොට ඇත්ත. මෙහෙම කොටස් ටිකක් තියෙයි. හැබැයි එකක්වත් සත්පුද්ගල නෙමෙයි ආහාරයෙන් හැදිලා තියෙන්නේ. සත්පුද්ගල භාවයට බහලන්න තැනක්. එතකොට ඒ ඔප්පු වෙන බුදුරජාණන් වහන්සේගේ වචනේ සුවක්ඛතෝ භගවතදම් භාගතුනාගේ මනාපක දේශනා කළ ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ. මේ රූපයේ පුද්ගල භාවය පුද්ගලෙක් කියලා පෙන්වන්නේ කෙලෙසයකට තමයි. කය පුද්ගලෙක් හින්දා නෙමෙයි කියලා ඔප්පු වෙලා තියෙනවා. ඔන්න දැන් කොච්චර අහගත්තත් ආයෙත් අපිට gedara ඉන්න දරුවා තියෙනවා. එතකොට තමන් පෙන්වන්න ඕනේ එහෙම ආත්ම රූප පැත්තේ කවදාවත්ම ආත්මීය හෝ ආත්මයට හිත වූ වස්තු තිබිලා නැහැ. අනාත්මයි. මේ තණ්හාවේ ඡායාව වැටුණු අත්දැකීම සිහි කරනවා නේද? ඒ කියන්නේ ඇස් දෙකට පෙනුණු රූපයට තණ්හාව වැටිලා පුද්ගලයෙක් හැදුනා. ඒ පුද්ගලයා මේ මගේ දරුවානේ, දරුවගේ නමත් මේකයි කියලා අපි හිතුවා කියන්නකො. දැන් පැත්තකට ගියාම රූපේ පැත්තකට යනවා, අපි පැත්තකට එනවා. දැන් අර තමන්ගේ ඡායාව තණ්හාවේ ඡායාව වැටිලා රූපේ පුද්ගලයෙක් කරගත්ත අත්දැකීම අපිට සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට gedara ඉන්න ළමයා සිහි කරනවා වගේ තැනකින් තමයි සංකල්ප හිත සිහි කරන්නේ. සිහි කරනකොටම අපි පෙන්වන්න ඕනේ නැහැ. ඇස් ඉදිරිපිටට පෙනුණු අවස්ථාවේ තණ්හාව නිසා පුද්ගලයෙක් කළා අසුර කරපු අත්දැකීම දැන් සිහි කරනවා මිසක ඉන්න කෙනෙක් සිහි කරනවා නෙමෙයි නේද? එහෙම ඉන්න පුද්ගලයෙක්ව තියෙන දෙයක්ව සිහි කරන්ද එහෙම පුද්ගලයෙ හිතියේ නෑනේ. මේ සංඝා උපාදාන කියන කෙලෙස් එන්නේ කෙලෙස් ලක්ෂණෙන්නේ පුද්ගලයෙක් කළා පෙන්නනේ කියලා පෙන්නන්නේ. ඔගොල්ලෝ සතිපට්ඨානේ වඩන ගානේ නොබෝ දවසකින්ම ඕගලන්ට ඔප්පු වෙලා පේනවා දුක කියන එක ලෝකය කියන එක තණ්හාවෙන් හදලා තියෙනවා. සිංහතුනි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මෙච්චර දෙක පාදලා දෙන ධර්මයක් හම්බ වෙච්ච වෙලාවේ මේ ලෝකේ අඩියට මේ යන්න හදන්න එපා. මොදට ඇස් කරලා බලන්න. එතකොට මෙතන මහා අමාරු දෙයක් වෙනවා නෙමෙයි. මේකෙන් කියන්නේ සමන්ත සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා සත්‍ය පුද්ගලයෝ පේනවා. තමන්ගේ ශරීරය දිහා මෙහෙම බලනකොට මේ මම වගේ පුද්ගලයෙක් වගේ පේනවා. ඔය පේන්නේ තමන්ගේම ලයිට් එක වැටිලා. ඒ කියන්නේ තණ්හා උපාදාන කියන තමන්ගාව තියෙන කෙලෙසේ ඡායාව වැටිලා මේ පුද්ගලයෙක් කළා තියන්නේ කියන එක දකින්න. එතකොට තණ්හා උපාදාන භව කියන කෙලෙසේ නැති වුණු තණ්හාව නැති වෙනවා කියලා කියන්නේ වස්තුවක් ආත්ම කළා පෙන්වන කම නැති වෙනවා. එතකොට මේ පුද්ගල භාවය නිසා එන දුක සම්පූර්ණම නැහැ. එහෙනම් මාර්ගයේ හැටියට සතිපට්ඨානේ වඩන්න. සතිපට්ඨාන භාවනා කරනකොට කායානුපස්සනාව. ඒ කියන්නේ සමාංගය පැත්තෙන් ওই රූපේ පුද්ගලයක් කරලා තියන්නේ කියලා කිව්වට හිත පිළිගන්නේ නැත්නම් රූපේ පැත්තෙන් පෙන්නන. රූපේ පැත්තෙන් පේනකොට හොඳට තේරෙනවා රූපය අනාත්මයි කියලා.
ඇයි ඒ අනාත්මයි කියන්නේ? ආහාරයෙන් හැදිලා හින්දත් අනාත්මයි කියන්නේ. පුද්ගල නොවන සත්ව නොවන කොටස් 32කින් හැදිලා හින්දත් අනාත්මයි. කෙස්ලොම් නියද සම් කියන කොටස් ටික පටවි ධාතු. චිත්තෙන් කරව ලේදාදී කියන ගලන වැදිරෙන ස්වභාවය ආපෝ ධාතු. ශරීරයේ දවන තවන උෂ්ණයක් වෙනවා තේජෝ ධාතු. හමන පින්වෙන හැකිලන සොලවන අතපය දී හැකලන දිගහරන කමක් තියෙන වායෝ ධාතු. සම්පූර්ණ රූපකය විභජනයකට ලක්කොළොත් දෙදීමකට ලක්කොළොත් ධාතු මාත්‍රයක් හම්බ වෙනවා. එහෙම බලනකොටම ඇත්ත තමයි. එහෙනම් රූපය ආත්ම කළා පෙන්වන ගතිය තිබිලා තියෙන හිතේ නේද කියන එක ඔප්පු වෙනවා. මොකද දැන් රූපය ඇතුලේ නැහැ. රූපය එතකොට ඒ විදිහට ඕගලන්ට Tamanට පිහිටක් කරගන්න. බාහිර පුද්ගලයෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා කියලා හිත සිහි කරන ගානේ නෑ. එහෙම පුද්ගලයෙක් හිතියෙත් නෑ, ඉන්නවත් නෙමෙයි, ඉන්නේද නෑ. ඉන්නේද නෑ. අපි ගාවම තියෙන කෙලෙසේටයි පුද්ගලයෙක් හදලා තියෙන්නේ කියන එක පෙන්නනවා. එතකොට එයා රූපේ සත්‍යයක් හෝ පුද්ගලයෙක්, වේදනාව සත්‍යයක් හෝ පුද්ගලයෙක්, සංඥාව සත්‍යයක් හෝ පුද්ගලයෙක්, සංකාරය සත්‍යයක් හෝ පුද්ගලයෙක්, විඥානයේ සත්‍යයක් හෝ පුද්ගලයෙක් කියලා සක්කාය දිට්ඨියෙන් ගන්න. ඒව සත්‍යයක් හෝ පුද්ගලයෙක් නෙමෙයි. මේ තණ්හාව නිසා ඒව පුද්ගල ආත්ම කරලා තියන්නේ කියලා දකින. දැන් තණ්හාව නිසා රූපය ආත්ම කළා නම් අපි කියමු ටීවී එකේ තියෙන රූපය කෙලෙසයකට නම් ආත්ම කළේ අපිට සුදුසුද කියලා බලන්න දැන් පුද්ගලයෙක් පේනවා. ඒ පුද්ගලයා කොහෙන්ද එන්නේ ඇත්තේ? ඒ පුද්ගලයා කොහාට යයිද කියලා පූර්වාන්තයට අපරාන්තයට දුවන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේ දැන් මේ රූප ශබ්ද සත්‍ය පුද්ගලයෙක් කලේ කෙලෙසින් කියලා දැක්කොත් මේ දැන් තියෙන තමන්ගේ කෙලෙසින් තමයි මේ රූපය මම කලේ. තව පුද්ගලෙ සත්‍ය කලේ නම් තේුණේ හුනේ අනාත්ම ස්කන්ධ ටික ඒ රූපය මම කලේ පුද්ගලයෙක් කලේ සත්‍යයක් කලේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසින් කියලා හොඳට පෙවුණොත් දැන් මේ පුද්ගල භාවයට හේතු ටික මේ දැන් මේ ආහාරයම පෙවුණොත් ඔයගලන්ට පුළුවන් ද මේ පුද්ගලයා මේ සත්‍යයා කොහේ ඉඳන්ද ආවේ කියලා පූර්වාන්තයට දුවන්න පුළුවන්? මේ සත්‍යයා මේ පුද්ගලයා මරණයෙන් පස්සේ කොහේ යයිද කියලා අපරාන්තයට දුවන්න පුළුවන්ද ඔයගලන්ට? එතකොට මේ රූපේ පුද්ගලයා, වේදනාව පුද්ගලයා, සත්‍ය පුද්ගලයා, මේ සංඥාව සංකාරයේ පුද්ගලයා, විඥානයේ පුද්ගලයා කියලා ඔයගොල්ලෝ ගන්නවද? මනසේ තියෙන ඡායාවයි මේකට වැටලා තියෙන කියලා දැක්කොත් සක්කාය දිට්ඨිය ඉතුරු වෙයිද? මේ සත්‍ය කොහෙන්ද ආවේ කොහාටද ගියේ කියලා පූර්වාන්තයට අපරාන්තයට ඔයගොල්ලෝ දුවයිද? ඉච්ඡාවෙන් මේ දුක හදලා තියෙන තණ්හාවෙන් කියලා දැක්කොත් දැන් අපේ ලයිට් එකේ පාට වැටිලාමයි මේ පේන රූපේ රතු පාට උනේ කියලා දැක්කොත් මේ රතු පාට රූපේ කොහෙන්ද ආවේ කොහාටද යන්නේ කියලා අපි කියනවද? අපි දන්නවා සුදු පාට රූපය සුදු පාට පේන්නේ නැහැ. දැන් රතු පාටද පේන්නේ. හැබැයි එකක් දන්නවා. මොකක්ද? අපි ගාව තියෙන ලයිට් එක වැටලා මේ රතු පාට උනේ කියලා දන්නවා දැන්. මේ රූපය සුදු පාට හැදෙන්න හේතු වෙන ආහාරයක ප්‍රත්‍යනේ හැදුනෙත් කියලා පේනවා. එහෙනම් සුදු පාට වහගෙන දැන් රතු පාට පේන්නේ මංගාව තියෙන ලයිට් එකේ පාටයි කියලා දන්නකොට ආය අහන්න කතාවක් නෑ මේ රතු පාට කොහෙන්ද ආවේ කවුද ගෙනා කොහාට යයිද කියලා. එහෙනම් ඒ රූපේද රතු පාට, වේදනාවද, සංඥාවද, සංකාරද, විඥානද රතු පාට කියලා අපි කෙතෙන්ද විඳින්න කියන්නේ මේ අපි ගාව තියෙන ලයිට් එකේ පාට වැටලා කියලා. එහෙනම් තමන්ට පිහිටක් කරගන්න. තමන්ගේ ඇස් දෙක පාද ගන්න.
කල්ප කෝටි ප්‍රකෝටි ගානකින් මේ ත්‍රිලක්ෂණය පැහැදිලි කළ දෙන්න බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනොත් මේ ලෝකයේ ආත්ම කළා පෙන්වන්නේ ප්‍රස්තානමිති වඩුව කෙලෙසේ කියන එක එලිපෙලි කළා දෙන්න කවුරුවත් නැහැ. මේ අවස්ථාව අතහැරගත්තොත් මේ ලෝකෙ නිදි ගන්න බෑ. මේ දොරටු වැහිලා යනවා. තව ටික දවසක් මේ දොර ඇරිලා තියෙන්නේ. ඒ හින්දා අප්‍රමාදීව සතිපට්ඨානේ වඩ පෙනෙන ඇහෙන පැත්තේ අනාත්මේ පෙන්න ආත්ම සංඥාව ගෙවා ගන්න. මේ දර්ශනීය ඇතුව සතිපට්ඨානේ වැඩුවොත් ඉක්මනට ආශ්‍රයක්ෂය වෙනවා. නමුත් දැන් මේ දුක පුද්ගල භාවය නිසා එන දුකක් තියෙනවා නම් සමංගාව තියෙන තණ්හාව නිසායි මේ ආත්ම භාවයේ පුද්ගල භාවයේ හදලා මේ දුක ගෙනත් දුන්නේ. මේ තණ්හාව නැතිකොලතුනේ පුද්ගල භාවයේ දුක නැති වෙන්නේ කියන දාර්ශනිකනේ නැතුව සතිපට්ඨානේ වඩන්න ගියොත් අපිට හම්බ වෙන්නේ පුද්ගලයෙක් පේනවා. දන්නේ හැබැයි මේ පුද්ගලයා චතුරාර්ය සත්‍ය දන්නේ නැතුව සතිපට්ඨානේ වඩන්න ගියොත් පුද්ගලයෙක් පේනවා, සත්‍යෙක් පේනවා. සත්ත්ව පුද්ගල භාවය අයින් කරන්න කියලා අපි සතිපට්ඨානේ වඩනවා. කේස්ලොම් නියදත් ධම්මස්නහර තියෙන්නේ සත්‍යෙක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, කුණු කොටස් ටිකක් නේද තියෙන්නේ කියලා බැලුවොත් ආයෙත් ගෙවෙන්නේ. ඇයි පුද්ගලයාගේ ඇඟේ තියෙන මේ වගේ කොටස් කියලා අපි හිතන්නේ. ආයෙත් බලන්න. ආයෙත් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා බැලුවට ආයෙත් පුද්ගල භාවයට තේරෙනවා. මොකද අපි දන්නේ අපි බලන ගානේ පුද්ගලයාගේ ඇඟේ තියෙන මේවා වගේ තැනකින් අපිට පේන්නේ මිසක දර්ශනය නැතුව බැලුවට වැඩෙන්නේ. මොකද මුද්දම කාරණාවක් වෙනවා මතක තියාගන්න. තණ්හාව කියන එක නැති වෙන්නේ කය සම්මර්ෂණය කළ බලන කමට නෙමෙයි. නුවණට අවබෝධයට. මොකද්ද? කය එහෙම බලන්නේ මොකක් නිසාද? මේ රූපේ අනාත්මයි කියන එක පෙන්නන්න. මේ තණ්හාව ගෙවෙන්නේ චතුරාර්ය සත්‍ය තියෙන අවබෝධය. අනාත්මයි කියනක ඔප්පු වෙනකොට ඇත්ත තමයි එහෙනම් තණ්හාව නිසා ආත්ම කළ දුක ගෙනත් දුන්න එක කියනක ඔප්පු වෙනවා නුවණට. ආන්ගේ අවබෝධයටයි තණ්හාව ගෙවෙන්නේ. එහෙම නැත්නම් රූපයේ කොටස් එහාට මෙහාට වෙන් කෙරුවට තණ්හාව ගෙවෙන්නේ නැහැ. පුද්ගලයෙක් කියලා පෙන්වන ආත්ම සංඥාව ගෙවෙන්නේ නැහැ. මම කියන එක තේරෙනවද කියලා බලන්න, තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. රූපය මම වගේ සත්‍යයක් වගේ පෙනෙන හින්දායි දුක එන්නේ කියලා දන්නවා. හැබැයි ඒක හැදුවේ මෙන්න මෙහෙමයි කියලා චතුරාර්ය සත්‍ය දන්නේ අවබෝධ කරගන්න නැතුව පුද්ගල භාවයේ තුල ඉඳගෙනම සතිපට්ඨානේ වඩනකොට අපි කන බොන ආහාරයෙන් හැදුන්නේ කෙස්ලොම් නියද සම්මස් කොහොම කොටස් ටිකක් තියෙන්නේ කිය බල ඔය කරන්නේ මොකද්ද? බල පුද්ගල භාවය අයින් කරන්න හදන. ඒ කරන ක්‍රියාව තුලම තියෙනවා චතුරාර්ය සත්‍ය දන්නේ කියන එක. ඔහොම බැලුවා කියලා කොටස් එහාට පෙරළුවා මෙහාට පෙරළුවා කියලා බැලුවා කියලා පුද්ගල භාවය ගෙවෙන්නේ නැහැ. මොකද පුද්ගල භාවය කියන එක තණ්හාව කියන එක මේ කොටස් ටික නොබලපු නිසා නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තණ්හාව නිසා අවිද්‍යාව තෝනුන්ට උපකාරව පවතී. එහෙනම් ඕගොල්ලෝ මේ කොටස් ටික රූපේ කෙස්ලොම් නියද සම්මස්නහර කියලා කනබුන ආහාරයෙන් හැදුනේ කියලා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු මේ කයේ තියෙන්නේ කියලා හොඳට බලන්න. හැබැයි බලනකොට ඔප්පු වෙන දර්ශනේ තියාගෙන බලනකොට බලන ගානේ ඔප්පු වෙනවා ඇත්තනේ. එහෙනම් හිතේ තියෙන තණ්හා උපාදාන ගතියට රූපය ආත්ම කරලා තියෙන්නේ.
තණ්හාව නිසා පුද්ගලයෙක් හැටියට පෙන්නලා තියෙන ආත්මයක් කරලා තියෙන කියන එක මොනතරම් ඇත්තද කියලා Tamanටම පැහැදිලි වෙනවා. මොකද කය ආත්මයි කියලා ගත්තට ඒක සම්මර්ෂණය කළ බලනකොට කය ඇතුලේ එහෙම එකක් නැත්තම් එහෙනම් කෙලෙසිට යාත්ම කරලා තියෙන්නේ එහෙනම් තණ්හාව නිසා තමයි මේ පුද්ගල භාවය හදලා තියෙන දුක ඇති වෙන්නේ කියන එකට මේ මාර්ගය අනාත්මය අනාත්ම ලක්ෂණය මාර්ගයෙන් සම්මර්ෂණය කරන්න දුක දුකට හේතුව සමුදයක් කියන එක තහවුරු වෙන්න නිරෝධය සාක්ෂාත්. එහෙම නැතුව තමන්ගේ කෙලෙසියටයි තණ්හාවටයි මේ රූපේ පුද්ගලයක් කරලා තියන්නේ කියන එක දුක කියන එක අහගත්තේ නැතුව දුක ඇතිවීම නැතිවීම අහගත්තේ නැතුව චතුරාර්ය සත්‍ය නෙමෙයි සතිපට්ඨානයේ වඩන්න ගියාට කෙරෙන්නේ මේ ලෝකේ සතිපට්ඨාන භාවනා කරන තරමට මේ දර්ශනයක ධ්‍යානං සියතරයක් රහත් වෙනවා මේ ලෝක බලන්නක බුදුරජාණන් වහන්සේගේ කාලේ පෙන්නනවා සතිපට්ඨාන භාවනාව කළාම නබෝ දවසකින් මේ වික්තුන් වහන්සේලා විශේෂණයකටපත් වෙනවා කියලා පෙන්නනවා. අද බලන්නක එහෙම විශේෂණයකටපත් වෙනවද කියලා සතිපට්ඨාන භාවනාව අවුරුදු ගණන් කරනවා. නමුත් මේ අර්ථය තියාගෙන ඇත්තටම කරන්න කොයික මාසයක් බලන්න පුළුවන්. පුද්ගලයෙක් හැටියට සත්‍යයක් හැටියට සිහි කරන්න හදනකොටම නෑ. ඒ පුද්ගලයේ සත්‍යය ඉඳලා නෑ. තමන්ගේ කෙලෙසෙන් එක රූපයේ පුද්ගලයෙක් කරලා පෙන්නලා තියෙන්නේ කියලා පෙන්නනවා. පිළිගන්නේ නැතුවම සතිපට්ඨානය වඩලා පෙන්නනවා. රූපෙ පැත්තෙන් පෙන්නනවා. රූපේ අනබුන ආහාරයෙන් හැදුන කුණු පොඩක් ටිකක් ධාතුයි කියලා පෙන්නනකොටම ඇත්තනේ මොනතරම් ඇත්තද එහෙනම් කියලා ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ භාගවතුන් වහන්සේ මනාකොට මේක දේශනා කළා කියනවා කියන වචනෙම ඔප්පු වෙයි. ඒකයි චතුරාර්ය සත්‍ය දන්න කෙනාට සක්කාය දිට්ඨිය නැහැ කියන්නේ රූපය ආත්ම කොට වේදනා සංඥා සංකාර විඥාන ආත්ම කොට ගන්න. එයාට පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති නැහැ කියලා කියන්නේ වෙන මොකුතින්ද නෙමෙයි. මේ දුක තණ්හාව නිසායි හැදුවේ කියලා දන්නවා. ඒ කියන්නේ මේ ස්කන්ධ ටික ආත්මකලේ පුද්ගලයේ කලේ තණ්හාව නැමැති ලයිට් එක එළිය වැටලයි කියලා දන්නවා. ඉතින් ඒ නිසා මම මේ කතා කරන ටිකේ අර්ථය පැත්තකින් තියාගෙන එක රැයක් දවල්ක් ප්‍රතිපත්තානේ වඩන්න. ඔයගොල්ලන්ගේ හිත මනාකොට පිළිගනී ඇත්තටම ස්කන්ධ ධාතු ආයතන කියන්නේ ලෝකේ කියන්නේ අනාත්ම දෙයක්. තමන්ගේ පැත්තෙන් ආත්ම කරලා තියන්නේ කියලා ලෝකයේ කියන එක සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යතාවයක් කියන එක පෙනී නොබෝ දවස. ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ ඒකට. ආර්ය ශුන්‍යතාවය කියලා කියන්නේ ඒකට. එතකොට මේ තණ්හාව නැති කරන්න ඕගොල්ලෝ කරන්නම ඕනේ එක දෙයයි. මොකක්ද? මේ ස්කන්ධ ධාතු ආයතන ටිකේ තියෙන අනාත්ම බව පෙන්වන්න සතිපට්ඨානේ හරහා අනාත්ම බව පෙන්වනකොට ආත්ම කළා තියෙන කෙලෙසේකින් දුක ගෙනල්ලා තියෙන කෙලෙසේ නිසා තමයි කියන එක ඔප්පු වෙනවා. එහෙම ඉස්සරහට යන්න පුද්ගල භාවය හදපු කෙලෙසේ එන්න දුර්වල වෙනවා. ස්කන්ධයන්ගේ තියෙන අනාත්ම ගතිය ටික ටික මතුවලා ප්‍රතිපදාව වඩලා ඉවරයි කියන්නේ පේන පැත්තේ ඇස් ඉදිරි පිටට එනකොට ලයිට් එක සුදු පාටම තමයි. රතු පාට බල්බක නිවිලම ගිහිල්ලා. අනාත්මයි තණ්හා උපාදාන කියන කෙලෙස්ගේ ගෙවිලම ගිහිල්ලා පුද්ගල භාවයට පිනිලා එන දුක නිරුද්ධම වෙලා. එතකොට හටගන්ධ ස්කන්ධය නිරුද්ධයි කියන එකත් තියෙනවා ඥාන දර්ශනයේ ලැබෙන ප්‍රශ්න ඔක්කොම විසඳි. එහෙනම් අපි මේ ගොඩාක් ගැඹුරට පටලවාගෙන
කටයුතු කළාට මේක තේරුම් ගත්තාම සරල අර්ථයක් තියෙනවා. එතකොට හැබැයි ඉතින් ආශ්‍රව ගැඹුරු. ආශ්‍රව කියලා කියන්නේ හොඳට ඔයගොල්ලන්ට මේ අවස්ථාවේ මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් හොඳට සිහිය නෝන භාවිත කරන්න. සරල වුණාට ආශ්‍රය ගැඹුරු. ඒ කියන්නේ චුට්ටක් නැත්තම් ඉන්න අය කියන දේවල් සිහි කරපු හුරුව තියෙන. අනේ ආශ්‍රව ගෙවා ගන්න උත්සාහවත් වෙන්න. ආශ්‍රව ගෙවා ගන්න හුරුව. එන්නඳ රූපේ පැත්ත ආහාරයෙන් හැදුණු මොනපු කොටස් ටිකක් සතර මහා ධාතුයි අනාත්මයි කියලා. අනාත්මයි කියලා බලන්නේ එහෙම බල ඉන්නකොට පුද්ගල භාවයේ ගෙවේ කියන එකට නෙමෙයි චතුරාර්ය සත්‍ය අවබෝධය. එහෙම බලනකොට ඇත්ත තමයි මේ ස්කන්ධ ටික කෙලෙසයකට ආත්ම වෙලා තේුණා කියන එක මොනතරම් ඇත්තද කියලා දුක්ඛ සමුදය දෙක පෙනේ තමයි. ඒ විදිහට බලනකොට ටික කලක් යනකොට හරි වටිනා තැනකට ඕගොල්ලන් වෙයි. මොකක්ද? සිහිකොළොත් තමන්ගේ කෙලෙසට හසු වෙච්ච ස්කන්ධ ටිකේ අත්දැකීම ඕනනම් සිහි කරන්න පුළුවන්. උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දැන් ඕනනම් සිහි කරන්න පුළුවන්. හැබැයි ඉන්න අය තියෙන දේවල් සිහි කරන්න බෑ. එහෙම අය නෑ හිතියේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දුමුණත හොඳට බලන්න. මේ ලෝකේ ලෝභ දේශ දෙක හිතන විදිහට බලන්න. දැන් අපිට දැනටත් ඉන්න පුද්ගලයන්ව සිහි කරන්න වුණාම ගෙදර ඉන්න දරුවව ගමේ ඉන්න යාළුවව සිහි කළාම ඉන්න කෙනෙක්ව සිහි කළාම ලෝභයෙන් දැඩි වෙනකම් ද්වේෂයෙන් දුඩ වෙනකම් හිතන්න පුළුවන් අපිට. දැන් එහෙම හිතන්න හදනකොට අපි පෙන්වෝ ටික පෙන්න හුරුවමු. එහෙම පුද්ගලයෝ ඉඳලා නැහැ කෙලෙසේ තියෙන පුද්ගල භාවයක් හදලා තියෙන කියලා. මෙතන මහා ගැඹුරුම ශුන්‍යතාවයක් තියෙන්නේ. හොඳට බලන්න. ඒ කියන්නේ ජීවිතේ කවදාවත්ම තමන්ගේ පැත්තේවත් අනුන්ගේ පැත්තේවත් පුද්ගලෙක් නැතුව පුද්ගල භාවයක් ඇසුරු කරන තැනක් තියෙන. ඒ වගේ අනාත්ම ස්කන්ධ ටිකට තණ්හාවෙන් ආත්ම කළ පෙන්නලා තියන්නේ කියන එක දකිනකොට ලෝකෙ පැත්තේ සම්පූර්ණ ශුන්‍යතාවයක් එනවා. මෙන්න මේ ගැඹුරු ශුන්‍යතාවයක් වෙන්න පුළුවන් යාට නබෝ දවසේ. එතකොට සිහි කළා බලන්න හදනකොටම හින්නනවා. සග්ගාල මොකද්ද? අත්ති කායතුව 50 සති පච්චපොට්ටතෝකි සත්‍ය පුද්ගලයෝ නෝ කායපමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹදී. දරුවා යාළුවා කියලා සිහි කරන්න හදනකොට නෑ කන බොන ආහාරයෙන් හැදුණු කේසලොම් නියදත් ධම්මස්තහර කුණුප කොටස් ටිකක් නියුක්ත සතර මහා ධාතු රූපයන් tie. ඒ රූපය ආත්ම කළා තියෙන්නේ මෙතන කෙලෙසෙන්නේ. ඒ රූපය පිළිපිටට ආවහම පුද්ගලෙක් ඇටියට පෙනේ කියලා බලනකොට ලෝභ දේශ දෙක තමයි හික්මෙන් තවත්තන්න බෑ. ඒක අත්ති කායෝතුවා සතිපට්ඨිපට්ඨිතෝ සත්‍ය පුද්ගල නෝ කායපමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹෙනවා. ස්කන්ධ ටික පැත්ත අනාත්මයි. සත්‍ය පුද්ගල නෝ රූප තියෙන. ඒවා ආත්ම වල තියෙන කෙලෙස. ඒක උප්පුවෙන්නේ. ඔහොම ටික නිකන් ඉන්නකොට වැඩ කටයුතු කරනකොට ගෙදර ඉන්නකොට පැත්තකටලා ඉන්නකොට මේ තමන්ගේ ශරීරයේ දිහා අනිත් අය දිහා ඇත්තටම මේ කෙලෙසෙත් පුද්ගලෙක් කියලා පෙන්වලා තියෙනවා. කියලා පෙන්නන. ඊට පස්සේ රූප පැත්තෙත් පෙන්නලා මොන කොටස් ටිකක් තියෙන්නේ බලන්නද?
ධාතු මාත්‍රයක් කයි තියෙන මොනතරම් ඇත්තද මේ රූපේ කෙලෙස් නිසා පුද්ගලයෙක් හැටියට පෙන්වලා තියන්නේ කියලා කියපු වචනේ මොනතරම් ඇත්තද කියලා අත්විඳින්න. මෙහෙම තමන්ව දකිනකොට මේ මම කියලා පේනකොට ඇත්තටම කය මම හින්දා මම කියලා පේනවා නෙමෙයි හිතේ තියෙන සංහව උපාදාන කියන කෙලෙසිට මේ මම කියන එක පෙන්වලා තියෙන නිර්මාණය වෙලා තියෙන නේද කියන එක පේනවා ඒක බලන්න ඒක දකින්න එහෙම පිළිගන්නේ නැති වුනහම තමන්ගේ කයෙත් පෙන්වන්න මේ කය කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියද ධම්මස්තහර මේ වගේ කුණු කොටස් ටිකක් ධාතු මාත්‍රය අනාත්ම ඇත්ත තමයි මේ මම කියලා පෙන්නනකම තණ්හා කරලා තියනවා කියන එක ඇත්ත තමයි. ඇයි? කය ඇතුලේ මගේ කෑලි මගේ කොටස් එක තැනකවත් නෙවෙයි කෙස් ටිකද මම. ලොම්ද, නියද, ගද්ද එක එක කෑලි වෙන වෙන කරන්නකො. මම කියන කම නිසා යම් දුකක් දුම්නසක් එනවා නම් තණ්හා උපාදාන කියන කෙලෙස්ටයි මම කියන කම කෙලෙස්ේ කෘත්‍යම තණ්හාවේ කෘත්‍යම දෙවන්නේ හදන්නේ. තණ්හාව දෙවන්නයි කියලා කියන්නේ තණ්හං ජනේති පුරුෂෝ තණ්හාව පුරුෂයාව උපදවයි කියලා පෙන්වන්නේ. මේ තණ්හාව තමයි තමන්ව හදලා තියෙන්නේ කියලා දැක්කොත් දැන් එහෙම තමන්ව පෙනෙනකොට දන්නෝ කය තමන් හිඳ තමන්ව පේනවා මේ කය තමන් කියන එකට හිත දැස ගන්නෑ. හිතේ තියෙන ගතියට මේ කය මම වගේ පේනවා. කය අනිකක් මම කියලා පෙනෙනකම අනිකක්ද තේරෙන්නේ. ඒක කායානුව බලනකොට තවත් ඔප්පු වෙලා පේනවා. ඇත්තටම කයේ මම කියන කොටස් එකක්වත් නැහැ. එහෙනම් හිතට හිතේ තියෙන කෙලෙසට කය මම කියලා පෙවුනවා කියන එක කොච්චර ඇත්තද? කොහොම බල මේ ආශ්‍රය දෙවා ගන්න. එතකොට ලෝකය සත්ව පුද්ගල ආත්ම භාවයෙන්තර ශුන්‍යතාවයක් තියෙන කියලා නොබෝ දවසක ආර්ය වූ ශුන්‍යතාවය ස්පර්ශ කරන්න පුළුවන්. වැඩි දුර යන්න ඕනේ. හැබැයි පොඩි කැපකිරීමක් කෙනාට කරගන්න වෙනවා තමන් වෙනුවෙන් අනන්ත ධාතු සංසාරික ඇති කරගත්ත අවිද්‍යාව ප්‍රබලයි. අවිද්‍යාවට ඉඩ තියෙන්නේම ආශ්‍රව ප්‍රබලයි. ආශ්‍රව වලට ඉඩ තියෙන්නේම දැන් අවිද්‍යාව. අවිද්‍යාව තිබ්බොත් විතරයි යා බලවත් වෙන්නේ. දැන් මේ පුද්ගල භාවය නිසා එන දුකක් තියෙනවා තණ්හාවෙන් නේද හදලා තියෙන්නේ. හොඳට අර්ථ ගන්න. මෙන්න මේ උපමාව හොඳ වෙලා හොඳටම Taman සංතකයේ හැම මොහොතකම තියාගන්න. මොකද්ද? ටීවී එකේ පුද්ගලයෙක් කෙනෙන්නේ ඒකේ පුද්ගලයෙක් ඉන්න හින්දා නෙමෙයි. ඒක පුද්ගලයෙක් කරලා පෙන්නන කෙලෙස් තිබුණේ හින්දායි. ඒ උපමාව හැම වෙලාවෙම සංතකයේ තියාගන්න. කොතනක හරි පැටලෙන ගානේ ඔක ඉදිරිපත් කරන්න. ගෙදර අම්මා ඉන්නවා කියලා සිහි කරනවා. නෑ. කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් තියෙන ඒ රූපය අනාත්මයි. මගේ කෙලෙසේට ඒ රූපය ආත්ම වෙලා ඒ ආත්මය මේ මගේ අම්මා කියන කෙනෙක් ඇතුළු කෙරුවා නේද කියලා බලනවා. බැලුවට පිළිගන්න. එතකොට ඔය උපමාව ටීවී එකේ පුද්ගලයෙක් මට පේන්නේ ඒක ඇතුළේ පුද්ගලයෙක් ඉන්නේ හින්දා නෙමෙයි කෙලෙසේට ඒක පුද්ගලයෙක් කරලා පෙන්වන නිසායි. ඒ වගේ ඒ රූපේ මට ආත්මව පෙනෙන්නේ ඒ රූපය ආත්ම නිසා නෙමෙයි කෙලෙසේට ඒ රූපය ආත්ම කරලා පෙන්වන නිසා කියලා ඔය සරල උපමාව Taman අයිනකින් තියාගන්න කතිපට්ඨානෙ මෙනෙහි කරන ගානේ හිත පිළිගන්න නැති වෙනකොට මේ උපමාව දිහා බලලා උපමේය වූ Tamanගේ ජීවිතයේ ආත්ම විදිහට හම්බ වෙච්ච අරමුණට සම්බන්ධ කරනවා. ඔනෝයි ටික විතරයි මට කියන්න තියෙන්නේ. නොබෝ දවසක මේ අර්ථය තියාගෙන මේ සතිපට්ඨානෙ වැඩුවොත් මේ ලංකාවේ මේ ලෝකේ 100,000 ගණනකින් පොකුරු පිටින් රහතන් වහන්සේලා දිවි. ඇයි ඉච්ඡර ඉක්මනට ආශ්‍රය වෙනවා මේක. එහෙනම් මේ ජීවිතයේදීම අනාත්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න. ඔබටත් මටත්
ආත්ම සංඥාව නිසා එන මේ දුකෙන් මුදවලා අනාත්මය අවබෝධ කරවන්න මේ පණිවිඩය අරගෙන දෙන්න මගේ බුදුහාමුදුරුවෝ දුක් විඳින්න නිකන් නෙමෙයි ඒ ගැන පොඩ්ඩක් ශ්‍රද්ධාව ඇති කරගන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී හතරපද ගාථාවක් අහලා නිවන් දකින්න හේතු සම්පත් තියෙද්දි ඔබටත් මටත් අනාත්මය අවබෝධ කළා ආත්ම සංඥාව ගලවලා දුකෙන් නිදහස් කරන්න ඒ අතටපත් නිවන්පත අතහැරලා සසරට පැමිණි එදා ඉඳන් විඳ දුක් සුළුපටු නෙමෙයි අනුන්ගේ දුක අයින් කරන්න තමන් දුක් විඳ කෙනෙක් ඉන්නවා නම් අනුන් සැපවත් කරන්න තමන්ගේ සැප අත්හල කෙනෙක් ඉන්නවා නම් ඒබඳු මහා පරිත්‍යාගයක් කළ මගේ බුදුහාමුදුරුවන්ගේ එකම අදහස වුණේ දුක් විඳින එක සත්‍යයක් හරි සතරෙන් එතර කරවන්න. මගේ මේ දේශනාව ඒසා මහත් වූ වීරියක් කළ මගේ තථාගතයන් වහන්සේට පූජාවක් වේවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ ධර්මයේ මේ ඇස් දෙක පාද ගැනීමෙත් ඇස් දෙක පාදන්න වෙහෙසෙන මේ ටිකෙත් ගෞරවය ඇස් විස්මත්ලේ දන් දීලා අනන්ත අපරිමාණ කාලයක් සංසාරේ සැරිසරමින් පාරමී ධර්ම පුරලා දුක් විඳ මගේ බුදුරජාණන් වහන්සේටම වේවා. මොකද බුදුරජාණන් වහන්සේ පහළ නොවුනේ නම් ඒ පණිවිඩය පොත්පත්වල ලියලා නොතිබුණේ නම් ඊනකින්වත් මේ අනාත්මයි කියන පණිවිඩයත් ආත්මෝ කියන්නේ කෙලෙස් එකට කියන එක පහළ කරගන්න අපිට බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙච්චර දුක් විඳ එක සත්‍ය හරි හතරෙන් එතර කරවන ඔගොල්ලෝ බුදුහාමරට ගොඩාක් ආදරෙයි නම් ගොඩාක් ගෞරවයයි නම් ඒ මහා අසීමිත මහා කරුණාවට ඔගොල්ලෝ කෘතෝපකාරයක් සැලකනවා නම් එකම එක දෙයක් කරන්න අනාත්මය කොහොම හරි අවබෝධ කරලා ආත්ම සංඥාව ගෙවලා දුකෙන් නිදහස් වෙන්න. ඒක කළා දෙන්න තමයි බුදුහාමුදුරුවෝ උත්සාහවත් වුණේ. ඒ මහෝත්තමයන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට කළා දුන්නා වෙනවා. ඒ නිසා පුද්ගල භාවයට පුද්ගලිය දේවල් දොරවල් වල ඉන්න සත්‍ය පුද්ගල සිහි වෙන ගානේ එහෙම අය අරමුණු කරගෙන මෝඩකමට ලෝභ දේශ දෙක තර කරගන්නේ නැතුව තර කරගන්න නොදී ඒ ගානේ මේ දර්ශනය පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ බාහිර පුද්ගලයෙක් හිටියන්නේ නෙවෙයි කෙලෙසිතයි පුද්ගල භාවය ඇතිකලේ කියලා පෙන්වන්නේ පිළිගන්නේ නැති වුනහම සතිපට්ඨානේ වඩලා සතිපට්ඨාන කයානුව බලලා පෙන්වන්නේ එහෙමත් පෙන්වන්න කොට පෙන්වන්න නැතුව හිත පස්සට යනවා නම් ඔන්න ඔය උපමාව පෙන්වන්න සිහි කරා උපමාව සිහි කළ සතිපට්ඨාන වඩනකොට මුදයට මේක පිළිගන්න. ඉතින් මේ ඉමක් කොනක් පරක්තරක් නැති දීර්ඝ සංසාරේ ඒ જાති සසර ඉපදෙමින් දුක් විඳින්නේ මේ තෘෂ්ණා නැමැති වඩුව නොදකීමේ තෘෂ්ණා නැමැති වඩුව මේ දී හදන ආත්ම භාවය නැමැති දුක හදනවා කියලා දැක්කේ නැති. ඉතින් මෙන්න මේ හැමදාම ලෝකේ වහගෙන ඉන්න නිත්‍යයි සැපයි ආත්මයි කියන කෙලෙස නිත්‍යයි සැපයි ආත්මයි කියලා විපල්ලාස ඇති කරන මේ තණ්හාව නායකය නැති කළා අනාත්ම චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති සාක්ෂාත් කරගන්න ඔබට හැකි වේවා කියලා විශේෂමදී මෙන්න මේ කාරණාව හොඳටම මතක තබා ගන්න මේ ලෝකේ හදපු දුක හදපු ආත්ම භාවය පුද්ගල භාවය හදපු තණ්හාව නැති වෙන්නේ අවිද්‍යාවට මිසක වෙන හේතුවක් වෙන ක්‍රමයකට නෙමෙයි. ඒක මම මතක් කළේ රූපේ පුද්ගලයේ සත්‍යයේ කැටියට පෙන්ලා දුක එනවනම්
ඒ රූපේ පුද්ගලික සත්‍යයක් හැටියට පෙනෙන මේ කෙලෙසිය අතහැරෙන්නේ රූපේ සත්‍යයේ පුද්ගලෙක් නෑ, රූපේ අනාත්මයි කියලා පෙන්වපු පමණකට නෙමෙයි. රූපේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි, අනාත්මයි කියලා පෙන්නකොට ඇත්ත තමයි එහෙනම් ඒක ආත්ම කළා කියන තණ්හාව නිසා තමයි ආත්ම කළ දුක ආවේ කියලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිගන්නේ තණ්හාව නැති වෙන්නේ. ඒ නිසා දර්ශනයකින් තොරව සතිපට්ඨානෙ වැඩුවට පළක් නැතිය. මෙන්න මේ අර්ථය ඇතුව සතිපට්ඨානෙ වඩන්ඩ නිවන් නොදැක්කොත් තමයි පුදුම. නිවන් දැකීම පුදුමයක් නෙමෙයි. මේ දර්ශනයේ දුක දැක්කා, දුකට හේතුව තණ්හාවයි කියලා දැක්කා, තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියලා දැකලා ඒ තණ්හා නිරෝධය සඳහා මාර්ගය වඩනකොට, සතිපට්ඨානෙ වඩනකොට වඩන ගාන ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පෙන්වයි. තේන ගානේ ඔප්පු වෙන්න ඕනේ ආත්ම කළ තියෙන කෙලෙසට. එහෙම තමයි දුක ආවේ කියලා. අන්නේ අවබෝධයට තණ්හාව ගෙයි. රූපය කුණප කොටස් ටිකක් සතර මහා ධාතුය ආහාරන්නේ හැදුනේ, කැඩෙනවා බිඳෙනවා පළුදු වෙනවා කියලා බැලුවට නෙමෙයි පුද්ගල භාවයේ දෙය. බලුතියක උපකාරයි මාර්ගයෙන් දුකයි සමුදය නිරෝධය කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ බලන එක උපකාරයි, ඇත්ත තමයි තණ්හාවෙන් මේ ආත්ම භාවය හදලා දුක ආවේ කියන දර්ශනය Taman තුල ගොඩනගෙන. ආන්නේ දර්ශන සම්පත්තියට, අන්නේ විද්‍යාවටයි මේ තණ්හාව කියන එක ගෙවෙන්නේ. මොකද අවිද්‍යාව භව තණ්හා කියන එක මූල ක්ලේශයක්. ওই මූල ක්ලේශයේ ගෙවෙන්නේ අවිද්‍යාව නිසායි. තණ්හාව ගෙවෙන්නේ තණ්හාව නැති නිසායි අවිද්‍යාව. ඒ නිසා මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පැහැදිලි කරන්ට බුදුරජාණන් වහන්සේ ලෝකෙක පහළ වෙච්ච යුගයක ඒ සද්ධර්මයේ පෙන්නන වටපිටාවක අපි තිබෙච්ච යුගයක ධර්මය අහගන්න පුළුවන් මිනිස්සෙක් වෙච්ච යුගයක මේ සන සම්පත්‍ය හම්බ වෙච්ච වෙලාවේදී මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන සියලු දුක් නිමා කරගන්නට ඔබ සියලු දෙනාට මේ දේශනාව හේතුපනිශ්චයම වේවා. දැන් කල්පනා කරගන්නට මේ තුලින් ජනිත වෙච්ච යම්තා කුසල ධර්මයක් තියෙනම් මේ සියලුම කුසලය ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඒ වගේම මේ ආරණ්‍ය ශ්‍රේෂ්ඨාධිග්‍රහිත ඔබවත් අපවත් ආරක්ෂා කරනව ශාසන වාමක සම්මාදිට්ඨි සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිර වඩා වර්ධනය කරගනිමින් දෙවියන් පතන බෝධියකින් මුතුන් නිවනින් සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාව උදනිබදෝ ඔබ අප සියලු දෙනා කෙරෙහි ලබා දෙත්වා. ත්‍රි සාධුනාදිකින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම අපි මේ ධර්මය අහලා ධර්මය දේශනා කළ ජනිත වෙච්ච සියලු කුසල ධර්මයන් හැමදාම ලෝකයේ තුල මේ දුකෙන් නිවීමේ පණිවිඩය පවත්තන්ට මහන්සි වෙන ගෞරවනීය මහා සංඝ රත්නට අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලා මේ කුසල ධර්ම බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සිට ජීවනය වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් මුතුන් වෙන සම්සෙන්ට පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සියලු කුසල් නිවන් පිණිස පාරමිතාවක් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපවත් වදාලා වූ ගුරු දේව උත්තම වහන්සේලාටත් දීඥාතිත්වයෙන් අපවත් වදාලා වූ දෙමව්පිය සහෝදර ඥාති මිත්‍රාදී යම් මිය පරලෝකියා වූ ඥාතින් වෙත්නම් අනන්ත සංසාර ඥාතිත්වයෙන් ශාපින් බලාපොරොත්තු යම් ඥාති සම්‍යක් සිටිනම් ඒ සියලු දෙනාටද මේ උතුම් වූ අමා මහ නිවනේ පණිවිඩය දේශනා කළා වූ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය දුකින් මිදී උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා සාධනා දෙකින් ආදිත පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ ආත්ම භාවය ලබා දුන්නා වූ ආදරණීය මෑණියන් පියාණන් ඇතුළු
සියලු ඥාතීන්ටත් ඒ වගේම සිව්පසයෙන් හැම කල්ලියෙම උපස්ථාන කරන උපකාර කරන දායක කාරකාදීන්ටත් ඒ වගේම මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනාටත් මේ කුසලයේ හේතුයෙන් සසර වසනාතුරු දුක දුක්පත් අසරණ දිගු භාවයකටපත් නොවි වහවහම මේ ජීවිත තුළ උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න ඔබ අප සියලු දෙනාටම මේ කුසල් හේතු පාරමී වේවා කියලා හැම දිනාටම සිරුවන් සරණයි. මේ වස් කාලෙන් පස්සේ කියන්න හදපු ටික මට දුක හිතලා මේ කිව්වේ ඒ හින්දා මේ අදම ඕගොල්ලෝ මේ වස් කාලය ඇතුළත අර මාතික මාත උපාසිකාවට වගේ අමාරු දර්ශනයක් කියේ නැහැ. gedara ඉඳගෙන මේ වස් කාලය ඇතුළත අපි මෙහෙම යනකොට ඕගොල්ලෝ හොඳට ඥාන දර්ශනයෙන් ශක්තිමත් වෙච්ච ගිහි පිටසකුත් හැදෙන විදිහට ශාසනය කොහොම හරි රැකගන්න අවබෝධයෙන් යුක්ත පිරිසක් හැදේවා කියන අදහසින් හැමදෙනාම තීරණය කරන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.